මං ආයෙසරයක් කියනවා නෝට් එක ලියාගත්තේ නැති දරුවෝ අඩුපාඩු පුරව ගන්න. අපි පටන් ගත්තේ හීනවන ඵලදායිතා නීතිය කියන මාතෘකාවෙන් පිටු අංක 6 අපි ඉන්නේ. හීනවන ඵලදායිතා නීතිය කියලා කියන්නේ ඔන්න මං ලියා ගන්න බැරි වෙච්ච අයට අහපව කියනවා. කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍යයදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු ඒ කියන්නේ නිශ්චිත අවස්ථාවකින් පසු විචල්්‍ය සාධකයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව ක්‍රමයෙන් පහළ යන తত্ত্বය හීනවන ඵලදා නීතිය වේ. අන්න බලන්න එතකොට විචල්්‍ය සාධකයේ සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි අඩු වෙන්න පටන් ගන්නවා නිශ්චිත අවස්ථාවකින් පස්සේ. එම தത്വයට අපි කියනවා පුතේ හීනවන ඵලදා නීතිය කියලා. ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා අපි බලමු ඊට පස්සේ. ඒකට හේතුව දීලා තියෙනවා හීනවන ඵලදා නීතියට හේතු කියලා. ඒ හේතුව ඉගෙන ගන්න කලින් සංඛ්‍යාත්මක උදාහරණයක් අරගෙන අපි බලමු මේ හීනවන ඵලදා නීතිය ඔප්පු කරලා පෙන්නන්න. ඊට පස්සේ හේතු කියලා දුන්නාම තමයි මේක තේරෙන්නේ. අපි දැන් කියලා දෙන්න හදන ගානක් හදන්න යනවා. මම ඔයාට ඔප්පු කරලා පෙන්නනවා ලේඛනයකින් ඉස්සරලා මේ හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දෙන ලද අවස්ථාවකින් නැත්තම් නිශ්චිත අවස්ථාවකින් පස්සේ සාමාන්‍ය ඵලදාවයි යාන්ත්‍රික ඵලදාවයි අඩු වේගෙන යනවා. ඒක අපි ඔප්පු කිරීමක් කරලා ඉවර වෙලා අපි හේතුවට යමු. එතකොට තේරෙනවා මේක. ඔයා එන්න පිටු අංක 7ට. දැන් මම පුතාලට පේනවා පිටු අංක 7 අර උදාහරණ කියලා එකක් තියෙනවා. ඒකේ ලේඛනයක් තියෙනවා ඔයාට පේනවා ඇති. ඒ ලේඛනයේ තීරු තියෙනවා 4ක්. ශ්‍රමය, මුළු නිෂ්පාදිතය, ආන්තික නිෂ්පාදනය නැත්නම් නිෂ්පාදනය, ඒ කියන්නේ MP ඊළඟට සාමාන්‍ය නිෂ්පාදනය නැත්නම් සාමාන්‍ය ඵලදාව AP. පුතාලා දැන් ඊයේ දවසේ ඉගෙන ගත්තා මේව ගණනය කරන සමීකරණ. දැන් මම ඔයාට විනාඩි කිහිපයක් දෙනවා. ඔය දරුවෝ ඔය අර අවසාන තීරු දෙක පුරවන්න ඕන. ඒකට MP අගයන් හොයන්න ඕන මුළු අගයන් දෙකක් අතර කියලා ඔයා දැනගන්න ඕන. ඊයේ කියලා දුන්නානේ. හරි විනාඩි 2-3ක් දෙන්න හදමු බලන්න. ඊට පස්සේ මම උත්තර ටික කියන්නම්. ඉක්මනට හදන්න බලන්න හැමෝම. දැන් මේ වගුවේ අවසාන තීරු දෙකේ හිස්තැන් පුරවන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි අගයන් ටික ලියා ගන්න ඕන. හැමෝම හදන්න. කම්මැලි වෙන්න එපා උදේ පාන්දර ගාන හදන්න. දැන් ඔයාට ආයෙ මතක් කරන්න තියෙන දේ තමයි පුතේ එන්නෙන්නම ආයෙත් රෝගය ව්‍යාප්ත වෙන ශීඝ්‍රතාවය වැඩි වෙලයි තියෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති. ඒ නිසා පරිස්සම් වෙලා ඉන්න. මොකද එච්චර මේ පහසු ලෙඩක් නෙමෙයි ගොඩ දාගන්න. මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒකට වයස් ભેදයක් නැහැ. අපි නොදැනුවත්ව විශාල සංඛ්‍යාවක් මැරෙනවා පුතා. ඒවා අපිට කිව්වේ නැතුණාට බොහොම අමාරු ලෙඩක් ඇත්තටම. ඒ නිසා මේ කිසිම හේතුවක් නිසා රෝගීෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න එපා ඔයාලා ගෙදර කෙනෙක්වත්. ඒ නිසා පරිස්සම් වෙලා ඉන්න හැකි පමණින් දැන් ඒ හින්දා ඇත්තටම දැන් අපි ඔය ක්ලාසස් පටන් ගන්න තියෙන අවදානමත් ඒකම තමයි. නේද? අපි දන්නේ නැහැ විවිධ ප්‍රදේශවලින් විවිධ ආකාරයෙන් ළමයි පන්ති වලට ආපුවාම කාගේ හරි පවුලක තියෙන සම්බන්ධතාවයක් මත රෝගේ ව්‍යාප්ත වුණොත් ඔක්කොම ළමයි ඉවරයි ඒ. මේ නිසා මේ ඔයාගේ පෞද්ගලික ආරක්ෂාව ගැන ගොඩාක් දුරට හිතන්න. ඒ වගේම ඒ ලෙවල් විභාගෙත් කරගන්න ඒවා අස්සේ ඉඳගෙන. ඒක තමයි Tamanට ලැබිලා තියෙන අභියෝගය මේ අවුරුද්දේ. හරි. අපි බලමු පුතේ හදාගෙන යමු. මේකේ තියෙනවා L
TP ඊළඟට MP ඊට පස්සේ AP දීලා තියෙනවා. ඔයාට L දීලා තියෙනවා 0 1 2 3 4 5 10 දක්වා තියෙනවා නේද? 0 1 2 3 4 5 6 7 8 9 10 දක්වා තියෙනවා. TP වල අගයන් තියෙනවා 0 15 38 ඊළඟට තියෙනවා 80 ඊළඟට 150 205 ඊළඟට 225 ඊළඟට 235 ඊළඟට 240 ඊළඟට 235 ඊළඟට 225 මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරි. හරි. දැන් MP අගයන් හොයන්නේ TP අගයන් දෙකක් අතර. ඔයාලට මතකයි ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L කියලා ගන්නෙ. දැන් පුතාලට පේනවා ඩෙල්ටා L නම් හැමතැනම එකයිනේ පුතේ. එහෙනම් මේ අතර වෙනස ගත්තනම් උත්තරේ හරි ඇත්තටම. මොකද වෙනස එකෙන් බෙදුවත් ඒ ගානම නෙන්නේ. ඒ නිසා මේ වෙනස අරගෙන මෙතන දාගත්තා නම් මේ වෙලාවේ හරි. මොකද ඩෙල්ටා L එකක් ඉන්නේ. ඒතර මෙතෙන් එන්නේ 15යි. මෙතෙන් එන්නේ 3යි 2යි 23යි. හදාගෙන යන්න කට්ටිය. මෙතන 2යි 7න් 3ක් 4යි. මෙතන 70යි. මෙතන 5යි 10න් 5ක් 5යි 55යි. මෙතන 20යි. මෙතන 10යි. මෙතන 5යි. මෙතන ඍණ 5යි. මෙතන ඍණ 10යි. බලන්න මෙහෙම දාවේ කියලා. වෙනස් වීම තියෙනවා නම් කියන්න. right දැන් එතකොට AP හොයන්නේ පුතේ TP වලගේ L ගෙන් බෙදාගෙන යන්න ඕනේ මෙතෙන් එන්න ඕනේ. TP වලගේ L ගෙන් බෙදාගෙන යන්න ඕනේ. මේ හැම එකකටම AP අගයක් එන්න ඕනේ. ඔයා මේ ඊතල ගහන්න ඕනේ මට මේ කෙලින් ලියා ගන්න ඕනේ හින්දා දාගත්තා මෙතන. මෙතන උත්තරයක් නෑ ඒක ගන්න එපා. බිඳුව බිඳුවෙන් බෙද්දාම උත්තරයක් නෑ. 15 එකෙන් බෙද්දාම මෙතන 15යි. ඊළඟ 38 බෙදන්න දෙකෙන් එතකොට 1යි 9යි 19යි. 80 බෙදන්න 3න් 3 වරක් 2 6යි දෙකක් ඉතුරු 20ට 3 වරක් 6යි 18යි 0.6යි. 154න් බෙදන්න 15ට 4 වරක් 3 12යි 3ක් ඉතුරු 30ට 4 වරක් 7 28යි දෙකක් ඉතුරුයි 5යි. ඊළඟට 205 5න් බෙදන්න 4යි 1යි. ඊළඟට 6න් බෙදන්න 225 22ට 6 වරක් 3 මං ගත්ත හරිද? හරි නේද මේක මෙහාට පොඩ්ඩක් 6 වරක් 3 18යි දෙකක් ඉතුරුයි 25ට 6 වරක් 4 24යි එකක් ඉතුරුයි 10ට 1යි 4ක් ඉතුරුයි 40ට 6ක් 34.16ක් විතර. පුතේ හරිද මංගේ උත්තර? 37.5යි. 37.5 නේ. 37.5ද? හරි ඉතුරු ටික කියන්න බලන්න. ඔව් සර්. ඔව්. ඊළඟ 7 දී කීය දෙන්නේ පුතේ?
33.5 33.5 හරි 33.5 ගමු අපි. ඊළඟට 30යි 30 30යි ඊළඟට 26.1 26.1යි 1යි ඊළඟට 22.5යි 22.5යි right. ඔන්න ඔයා හැදුවා. දැන් ඔය ගණන් හදාගත්තේ නැති දරුවෝ මේක බලාගෙන හරි ලියා ගන්න අගයන් ටික දාගන්න. හරි. දැන් ඔන්න මම අර හීනවන පළදා නීතිය පැහැදිලි කරන්න හදනවා මේ ලේඛනේ. දැන් ලේඛනේ දිහා බලා ගන්න වෙන වැඩ කරන්නේ නැතුව. ඔයාගේ ලේඛනේ දිහා හෝ මේ බෝඩ් එක දිහා හරි බලා ගන්න. මොකද්ද මේ හීනවන පළදා නීතියෙන් අපි කිව්වේ? මේ බලන්නකෝ. ස්ථාවර සාධක ස්ථාවරව තියාගෙන මේ විචල්්‍ය සාධක විතරක් වැඩි කරගෙන යනකොට ආයතනයේ සාමාන්‍ය පළදාව හා ආන්තික පළදාව නිශ්චිත අවස්ථාවකින් පස්සේ අඩු වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න එහෙම වෙලාද කියලා. දැන් ආන්තික පළදාව ගත්තොත් පුතේ මේ බලන්න ඉස්සල්ලාම වැඩි වෙගෙන එනවා 15 23 42 70. මෙතෙන් එනකම් වැඩි වෙලා. බලන්න එතනින් පස්සේ මෙයා අඩු වෙගෙන යනවා 55 20 10 5 ඍණ 5 ඍණ 10. බලන්න ආන්තික පළදාව අඩු වෙගෙන යනවා. ඒ වගේම සාමාන්‍ය පළදාව දිහා ඔයා බලන්න. මෙයත් 15 19 26.6 37.5 41 දක්වා වැඩි වෙගෙන ආවා. ඊට පස්සේ බලන්නකො එයත් අඩු වෙගෙන යනවනේ. බලන්න. එහෙනම් අපි කිව්ව කතන්දරේ හරි. මොකද්ද? හීනවන පළදා නීතියෙන් පෙන්නනවා පුතේ කෙටි කාලයේදී ස්ථාවර සාධක ස්ථාවරවම තියාගෙන විචල්්‍ය සාධකයේ විතරක් වැඩි කරගෙන යනකොට නැත්තම් වෙනස් කරගෙන යනකොට ආයතනයේ සාමාන්‍ය පළදාවයි ආන්තික පළදාවයි නිශ්චිත අවස්ථාවකින් පස්සේ අඩු වෙන්න පටන් ගන්නවා. මෙම தത്വයට තමයි අපි කියන්නේ හීනවන පළදා නීතිය කියලා. මේකට තමයි කියන්නේ හීනවන පළදා නීතිය. එහෙම නැත්නම් විචල්්‍ය සාධකානුපාත නීතිය කියලා කියනවා. දැන් මේකට බලපාන ප්‍රධාන හේතුවක් තියෙනවා. අන්න ඒක තමයි විභාගෙදී ඊළඟට ඔයාගෙන් අහන ප්‍රශ්නේ. ඒ කියන්නේ කෙටි කාලයේදී ආයතනයක් හීනවන පළදා නීතියට මුහුණ දෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි පුතේ කෙටි කාලයේදී ආයතනයක් සංරෝධකවලට මුහුණ දීම. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කෙටි කාලයේදී පවතින සංරෝධක. සංරෝධක කියලා කියන්නේ පුතේ බාධක කියන එක. කාට හරි කියන්න පුළුවන්ද කෙටි කාලයේදී ආයතනයකට තියෙන ප්‍රධාන බාධාව මොකක්ද නිෂ්පාදන ක්‍රියාවලිය තුළ? බලමු කවුරු හරි කියයිද කියලා. කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ආයතනයකට තියෙන ප්‍රධාන බාධාව මොකක්ද? ප්‍රධාන සංරෝධකය මොකක්ද? නිෂ්පාදනය ප්‍රසාරණය කරන්න තියෙන ප්‍රධාන සංරෝධකය මොකක්ද? මොකක්ද ප්‍රධාන සංරෝධකය? මොකක්ද? ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. අන්න හරි. ඒක තමයි පුතේ සංරෝධකය. මොකද්ද ප්‍රධාන සංරෝධකය? ආයතනයේට රිසි පරිදි ආයතනයට කැමති විදිහට ආයතනයේ සතු ස්ථාවර සාධක වෙනස් කළ නොහැකි වීම තමයි ප්‍රධානම බාධාව වෙන්නේ. නම් හොඳට මතක තියාගන්න කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් මුහුණ දෙන ප්‍රධානම බාධාව ප්‍රධානතම සංරෝධකය තමයි ආයතනයට රිසි පරිදි ආයතනයේ සතු ස්ථාවර සාධක වෙනස් කළ නොහැකි වීම. ඒ කියන්නේ ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. ඇයි වෙනස් කරන්න බැරි? ස්ථාවර සාධක වෙනස් කරන්න දිගු කාලයක් ගත වෙනවා. ආයතනයේ සතු තාක්ෂණයේ ස්වභාවය මත අපි කිව්වා නිමවුමට සංවේදීව ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වෙනවා. එතකොට කෙටි කාලය තුල ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි හින්දා
විචල්්‍ය සාධකයේ කාර්යක්ෂමතාවය පහළ යනවා. ඒ කියන්නේ පුතේ විචල්්‍ය සාධකයේ ඵලදාව එන්න එන්න අඩු වෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. මම ඔයාලට පෙන්නලා දුන්නොත් ඇත්තම උදාහරණයක් දැන් මෙහෙම හිතන්නකෝ. අර මම ඊයේ කියලා දුන්න උදාහරණේ ඔලු ගෙඩියට දාගන්නකෝ. දැන් ටෙලර් ෂොප් එකක පුතේ ශ්‍රමිකයෝ සංඛ්‍යාව විතරක් වැඩි කරගෙන යනවා. පුටු ඩෙස් මහාන මැෂින් ඒවා මොනවත් වෙනස් කරන්නේ නැහැ. ගොඩනැගිල්ල ඉඩ ප්‍රමාණය වෙනස් කරන්නේ නැහැ. එන්න ශ්‍රමිකයෝ පුරව ගන්නවා. දැන් මොකද වෙන්නේ? නිකන් හිතෙන් හිතලා බලන්නකෝ. එක කාමරයක් තුල ශ්‍රමිකයෝ 6-7 දෙනෙක් වැඩ. ඉඳ ගන්න තියෙන්නේ පුටු දෙකයි. එතකොට 4-5 දෙනෙක් හිටගෙන හැම වෙලේම. ඒ අය තැන් තැන් වල කයිය ගහනවා. ඒ වගේම මැෂින් දෙකයි තියෙන්නේ. එතන පොලිමේ ඇඳුම මහගා. උපකරණ නැහැ. ගොඩනැගිල්ල ඉඩ නැහැ. වාඩි වෙන්න නැහැ. එතකොට ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාවය එන්න අඩු වෙනවා. කාලේ නාස්ති වෙනවා. ශ්‍රමිකයන්ගේ ඵලදාව කාර්යක්ෂමතාව ටිකෙන් ටික අඩු වෙන්න බලනවා. අන්න ඒ වෙලාවේ අර ස්ථාවරයි කියන සාධක වෙනස් කරගන්න අපිට පුළුවන් නම් ඒ කාර්යක්ෂමතාවය අඩු වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන් යන්ත්‍ර දෙක තුනක් ගෙනත් දාලා ගොඩනැගිල්ල ඉඩ ප්‍රමාණය වැඩි කරලා ඩෙස්ක්ටොප් උපකරණ කීපයක් ගෙනත් දැම්මොත් අන්න අර කාර්යක්ෂමතාවයේ හීනවීම අපිට පුළුවන් නවත්ත ගන්න. ඒ කියන්නේ ආර හීනවන ඵල ක්‍රියාත්මක වීම අපිට නවත්ත ගන්න නම් අර ස්ථාවර සාධක වෙනස් කරන්න ඕන. හැබැයි කෙටි කාලය තුල ඒක කරන්න බෑ. ඒ සඳහා ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ඒකට දිගු කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි කෙටි කාලයේදී හීනවන ඵලවලට මුහුණ දෙන්න වෙන්නේ. අන්න එනං හේතුව ඔයා ඉගෙන ගත්තා. හොඳට අහගන්න කියන දේ. එතකොට මං හීනවන ඵලදා නීතියෙන් මොකද්ද කිව්වේ බලමු. ඔන්න ආයෙත් අහගන්න. අපි කියනවා කෙටි කාලයේදී ආයතනයක් සතු ස්ථාවර යෙදවුම් ඉලෙසම තියාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ නිරත වන විට එක්තරා අවස්ථාවකින් පසු ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව ක්‍රමයෙන් පහළ යන්න පටන් ගන්නවා. මෙම ස්වභාවයට අපි කියනවා හීනවන ඵලදා නීතිය කියලා. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා ඇයි අපි හීනවන ඵලදා නීතියට මුහුණ දෙන්නේ. හීනවන ඵල ඇති වෙන්නේ ඇයි කියලා මම දැන් කියලා දුන්නා. ඒකට බලපාන ප්‍රධානම හේතුව තමයි පුතේ කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල පවතින සංරෝධක බාධක. කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල පවතින සංරෝධක බාධක තමයි හීනවන ඵල ක්‍රියාත්මක වෙන්න බලපාන ප්‍රධානම හේතුව. මොකද්ද කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල තියෙන සංරෝධකය? ආයතනයේට රිසි පරිදි ආයතනයේ සතු ස්ථාවර සාධක වෙනස් කළ නොහැකි වීම තමයි ප්‍රධානම සංරෝධකය වෙන්නේ. ඒ කියන්නේ ආයතනයේට කැමති විදිහට ස්ථාවර යෙදවුම් වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා විචල්්‍ය සාධකයේ කාර්යක්ෂමතාවය ක්‍රමයෙන් පහළ යනවා. ඒ හින්දා තමයි හීනවන ඵලවලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඔන්න ඔය කතාව ඔයා පැහැදිලිව අවබෝධ කරගෙන මතක තියාගන්න ඕන. මොකද ඌව තමයි විභාගෙට අහලා තියෙන්නේ. හරි එහෙනම් අපි පිටු අංක 6ට එන්නකො හපම්. මෙන්න මෙතන ඉරක් ගහගන්න 6 වෙනි පිටුවේ හීනවන ඵලදායීතා නීතියට හේතු කියලා මාතෘකාවක් මන් දීලා තියෙනවා. ඒකට ඉරක් ගහගන්න. දැන් බලන්න මේ කතාව. ඕන් අහගෙන ඉන්න. කෙටි කාලයේදී නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵලදායීතා නීතියට යටත් වීමට ප්‍රධානත හේතුව වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල සංරෝධක පැවතීමයි. අන්න ඒවා හයිලයිට් කරගන්න. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල සංරෝධක පැවතීමයි. එනම් නිෂ්පාදකයාට අදාළ යෙදවුම් වෙනස් කළ නොහැකි වීමයි. ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට එක්තරා අවස්ථාවකට පසු විචල්්‍ය යෙදවුමේ කාර්යක්ෂමතාව හීන වීමට පටන් ගනී. විචල්්‍ය සාධකයේ කාර්යක්ෂමතාව අඩු වෙනවා.
විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට ස්ථාවර යෙදවුම්ද වැඩි කර ගැත හැකිනම් මෙවැනි තත්ත්වයක් උදා නොවේ. තේරුණා නේද? මම ඔයාට ඒකයි කිව්වේ ස්ථාවර සාධකත් වෙනස් කරගන්න පුළුවන් වුණා නම් අර ටෙලර් ෂොප් එකේ හීනවන ඵල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අලුතෙන් එන මිනිස්සුන්ට ඉඳ ගන්න තැනක් තියෙනවා. මහන මැෂින් තියෙනවා. ඉඩ වාතාශ්‍රය හොඳට තියෙන ගොඩනැගිල්ලක් තියෙනවා. එතකොට කාර්යක්ෂමතාවයේ පහළ යන්න බලන්නේ. නමුත් හීනවන ඵල ක්‍රියාත්මක වෙනවා මොකක් හින්දාද? අර අලුතින් එන අයට ඒ පහසුකම් ලබා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? හීනවන ඵල ක්‍රියාත්මක වෙනවා. පුතේ ඔයාලගේ ෆෝන් මයික් එක මියුට් කරගන්න. අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරගන්න පුතේ. අමිත් මයික් එක මියුට් කරගන්න. නැත්තම් අනිත් අයට බෝඩ් එක පේන්නේ සද්දය ඇහෙන්නේ හරි. රයිට්. අපි බලාගමු. එහෙනම් ඊළඟ කොටසට යන්න හදන්න ඕන හීනවන ඵල නීතිය කියලා දුන්නා මම. ඒක සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළා කොහොමද ගන්නේ කියලා පෙන්වන්නේ කියන එක. ඊට පස්සේ හීනවන ඵලදා නීතියට බලපාන හේතු මොනවද කියන එක මම පැහැදිලි කරලා දුන්නා. හරි. අපි යමු එහෙනම් ඉස්සරහට. ගැටලු තියෙනවද? සසංක මයික් එක මියුට් කරගන්න. හරි බලා ගන්න පුතේ ඊළඟ කොටසට එන්න හදන්නේ දැන් මම මේ දත්ත ටික ප්‍රස්ථාරගත කරන්නයි උත්සාහ කරන්නේ. එතකොට දැන් මාය පුතාලට සිද්ධ වෙනවා ප්‍රස්ථාර කොලයක මේක අඳින්න පස්සේ අඳින්න. ඒ කියන්නේ දැන් මට ඔයාට වෙලාව දෙන්න ගියොත් අද පාඩමේ ලොකු කාලයක් ඔයා ගන්නවා මේ ප්‍රස්ථාරය අඳින්න. මම දල ප්‍රස්ථාරයක් ඇඳලා ඔයාට පැහැදිලි කිරීම කරනවා. ඔයා ගෙදර ඉඳලා මම මේ අඳින ප්‍රස්ථාරය දිහා බලාගෙන ඔරිජිනල් ප්‍රස්ථාරයක් ප්‍රස්ථාර කොලයක අඳින්න ඕන. ඔයා දල ප්‍රස්ථාරය අඳින්න මම ඔයාට ඉඩ දීලා තිනවා පිටු අංක 8. ඒකේ තමයි ඔයා දැන් අඳින්නේ. ඉස්සලා බලන්නකෝ මම මේ කියන දේ ඊට පස්සේ ඔයා අඳින්න පටන් ගන්න. එදකම් මොනවත් වැඩ කරන්න එපා. තනියෙන් කරන්න ගියොත් ඔයා වැඩේ අනා ගන්නවා. ඒ හින්දා මම මේ කියන දේ බලාගෙන ඉන්න ඕන. හරි මට මෙතන සම්පූර්ණ ප්‍රස්ථාරය පෙන්වන්න ඉඩමදි වෙනවා. ඒ හින්දා මම මෙතන පෙන්වන්නම් පොඩ්ඩක් ඇඳලා දල ප්‍රස්ථාරයක් මම අඳින්නේ. ඔයා හරියටම ප්‍රස්ථාර කොලයක අඳින්න ඕන පුතේ. හරි දැන් බලා ගන්න හැමෝම පුතේ ඔයා ප්‍රස්ථාරය අඳිද්දී එකම කොලේ ප්‍රස්ථාර දෙකක් අඳින්න වෙනවා. මොකද්ද බලන්නකෝ ඒ කියන්න හදන්නේ. මේ උඩ අඳින ප්‍රස්ථාරේ සිරස් අක්ෂය නම් කරන්නේ TP කියලා. තිරස් අක්ෂය නම් කරන්නේ L විචාල්‍ය සාධකය. ඒකටම සමගාමීව තව ප්‍රස්ථාරයක් ඔයාට අඳින්න වෙනවා පහලින්. ඒ පහලින් අඳින ප්‍රස්ථාරේ තිරස් අක්ෂයට එල්ම තමයි ගන්නෙ. හැබැයි සිරස් අක්ෂය නම් කරන්නේ AP සහ MP වක්‍ර දෙක මේකේ අඳින්න. හරියටම මේක කොළ දෙක එහෙම අඳින්න එපා. එකම ප්‍රස්ථාර කොලේ අඳින්න ඕනේ. මොකද මේ දෙන්න අතර සම්බන්ධයක් මම දැන් පෙන්වන්න හදාගන්න. ඒ නිසා හොඳට බලන්න ඉන්න මම මේ කියන දේ. එතකොට පුතේ අපි මුලින්ම මේ TP ලකුණු කරලා ඉමු. බලන්න TP වල උපරිම අගය තියෙන්නේ 240. 240 වෙන්න මම දැන් මගේ නම් ප්‍රස්ථාර මේ මෙතන ඉඩමදි. ඔයාට පුළුවන් පුතා මේ 240 වෙනකන් 25න් 25 ගත්තොත් නම් මදි වෙයි වගේ. 50න් 50 ගත්තොත් 50 100 150 200 250. එතකොට හොඳට ලකුණු කරගන්න පුළුවන් වෙයි වගේ. පැහැදිලිද? හැබැයි 50 ගන්නකොට අර කුඩා කොටු 10ක් 50යි කියලා ගත්තොත් ඔයාට එක කොටුවක් වැටෙන්නේ 5යිනේ. එතකොට හොඳට ලකුණු කරගන්න පුළුවන් ඔයාට. අන්න එහෙම ප්‍රස්ථාරය බෙදා ගන්න ඕන. දැන් අපි දන්නේ ඔයාට මේ වගේ ප්‍රස්ථාරයක් විභාගයට අඳින්න දෙන්නත් පුළුවන්. දෙන්න එපා කියන්නයි තියන්නේ. තියරි පාඩම් වල තියෙනවා මේක. දැන් ඔන්න මම 50න් 50 ගන්නවා 250 දක්වා ගන්නවා මම. 50යි 100යි 150යි 200යි 250යි
දැන් මම මගේ ඉඩ ප්‍රමාණය අනුව ගත්තේ. ඔයාටත් පුළුවන් මේ කොටු දෙකක් ලොකු කොටු දෙකක් 50යි කියලා ගත්තා නම් ලස්සනට එයි. හරි ඊට පස්සේ L කොහොමත් 10 දක්වා තියෙනවනේ පුතේ. ඒක 1 2 3 4 5 6 7 8 9 10 මම මේ පැත්තේ මේ දෙක මකලා අඳින්නම් 9යි 10යි කොහොම දාගන්න මේ L හරි දැන් අපි මොකද කරන්නේ ලකුණු කරනවා TP අගයක් බිඳුවේදී බිඳුවයි හරි එකේදී 15යි දැන් මෙතන මට 15 හොයාගන්න බෑ ඉතින් ඔයාට පුළුවන් කුඩා කොට 3ක් 15යි එතකොට 15 හරියටම ඇඳ හැකි මගේ රූප සටහන නෙමෙයි ඔයා බලන්න ඕන ඔයා ප්‍රස්ථාර සටහන අඳින්න ඕනේ ඊළඟ දෙකේදී 38යි මෙතන 38 ලකුණු කරගන්න ඉතින් ඊළඟ තුනේදී 80යි හරි තුනේදී 80 මම මේ දාලා ප්‍රස්ථාරයක් අඳින්නේ හතරේදී 150 හරි පහේදී පුතේ කීයද ආවේ පහේදී පහේදී කීයද තියෙන්නේ 205ද 205 205 එතකොට ඔයා හරියට ගන්න ලස්සනට ඔයාගේ ප්‍රස්ථාරය එනවා අර පහෙන් පහන යන්නේ ඔයාට හොඳටම ඇඳ හැකි 6 තියෙන්නේ 25 225 right 225 ඊළඟ 7 දී තියෙනවා 235 ඔයා මගේ ප්‍රස්ථාරය දිහා බැලුවොත් අඳින්න බෑ ඊළඟ 8 දී තියෙනවා 240 හරි 240 ඊළඟ අහපව් 9 දී 235 9 දී 235 හරි මම මේ ටික මකන්න මට දැන් ඕනේ ඔයා ගාව සංඛ්‍යා දත්ත තියෙනවනේ හරි 10 දී ආවේ 225 අහපව් 225 මේ විදිහට ඔයාට පුළුවන් පුතේ මේ ටික ලකුණු කරලා මේ මෙහෙම හැඩයට ප්‍රස්ථාරයක් එනවා මෙන්න මේ හැඩේ තමයි ඔයා දැනගන්න ඕන පුතේ මේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ මේ හැඩේ මතක තියෙන්න ඕන ඔළුවේ විභාග ඉවරනකම් මේ මෙහෙම වක්‍රයක් එන්නේ අනිවාර්යයෙන් ඔයා ඇඳලා බලන්න ඕන ඕක තමයි එන්නේ මේ ඇඳේ TP වක්‍රය ඔයා ඇඳේ ඔන්න TP ඇඳගත්තා දැන් පුතේ අපිට ඕනේ AP සහ MP ලකුණු කරන්න දැන් මම පුතාලා බලන්න AP සහ MP දෙකත් මං අඳින්නයි යන්නේ. එතකොට L අගයන් ගන්නකොට පුතේ මේ ගානටම ගන්න ඕන. මෙතන තියෙන ඒකයි වැදගත්. මේ විදිහටම ගන්න ඕන. නැත්නම් ප්‍රස්ථාර දෙක අපිට සම්බන්ධයක් ඇති කරන්න බෑ. මේ ගානටම L අගයන් ලකුණු කරගන්න. ඔයාට ඉතින් පුළුවන්නේ. කොටුවෙන් එක කොටුවෙන් ගත්තත් හරි කොටු දෙකෙන් දෙක ගන්න පුළුවන් ඉඩ ඇති වෙයි. 1 2 3 4 5 6 7 8 9 10 දක්වා ගත්තරයි. දැන් අපි බලමු MP සහ AP වල වැඩිම අගය තියෙන කීයද අඩුම අගය කීයද? අඩුම අගය නම් ඍණ 10 තියෙන්නේ. වැඩිම අගය බලපුවාම 70 තියෙන්නේ. right. ඔයාට සමහරට 10න් 10 ගන්න පුළුවන් ඉඩ මදි වෙයි. නැත්නම් 20න් 20 80 දක්වා ගන්න පුළුවන් වෙයි. කොහොම හරි අපි ගමු මං ගන්නවා 20න් 20 40 60 80 මේ පැත්තේ ඍණ 20 ඔයා එහෙම ගන්න ඕනේ 10න් 10 ගන්න පුළුවන් වෙයි ඔයාට ලකුණු කර ගැනීමයි වැදගත් හරි දැන් අපි බලමු ඉස්සල්ලා මම ලකුණු කරන්න පුතේ AP අගයක් මතක තියාගන්න AP ඒකට බිඳුවේදී අගයක් නැහැ ඊළඟ එකේදී 15යි. එකේදී 15 ඉතින් ඔයා හොයා ගන්න ඕන. එකේදී 15 ලකුණු කළා කියලා හිතන්නකෝ. දෙකේදී 19යි. මගේ රූප සටහනට අනුව ඔන්න 19 ලකුණු කරා. තුනේදී 26.6යි. ඉතින් හිතන්න වෙන ඔයාට. අඩුම තරමින් දශම ස්ථාන එකකටවත් ලකුණු කරගන්න. හතරේදී 37.5යි. 37.5 ඔන්න මං හිතලා ලකුණු කරනවා ඉතින්. පහේදී 41යි. පහේදී 41යි. හයේදී ආයෙත් 37.5යි. 37.5. ඊළඟට 33.3යි. 33.3ක් ලකුණු කරගන්න. 7.
8ේදී 30යි. මගේ රූප සටහන දිහා බලලා නම් වැඩක් නැහැ. 9ේදී 26.1යි. 26.1යි. 10ේදී 22.5. ඔන්න ඔය වගේ ලකුණු කරගත්තා. හරිද? ලකුණු කරගෙන ඔන්න මං AP එන්දා මෙහෙම මේ. AP බිඳුවෙන් පටන් ගන්න නෑ පුතේ. මගින් පටන් ගන්න. ඔන්න AP වක්‍රේ මං එන්දා. ඔයාට අඳ ගන්න පුළුවන් ලස්සනට ඔයාගේ රූප සටහන දිහා බලන්න. ඔන්න. AP කියලා නම් කරා. දැන් තමයි වැදගත්ම අවස්ථාව. MP ලකුණු කරන විදිහ. බලාගන්න MP ලකුණු කරන ක්‍රමයක් තියෙනවා. ඒකයි ඔයා හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. පුතේ MP ලකුණු කරද්දී මේ L අගයන් දෙකක් අතර ලකුණු කරන්න ඕනේ. කියන්නේ 0.1යි අතර තමයි 15 තියෙන්නේ. එහෙනම් 0.1යි අතර තමයි 15. 1යි 2යි අතර තමයි 23 තියෙන්නේ. 1යි 2යි අතර තමයි 23 ලකුණු කරන්නේ. හරි. ඊළඟට 2යි 3යි අතර තමයි 42 ලකුණු කරන්නේ. අතර 42 ලකුණු වෙන්න ඕනේ 2යි 3යි අතර. ඊළඟ 3යි 4යි අතර තමයි 70 ලකුණු වෙන්න ඕනේ 70. මේ හරි 3යි 4යි අතර 70. ඊළඟ 4යි 5යි අතර 55 ලකුණු වෙන්න ඕනේ. මේ හරි 55 ලකුණු වෙන්න ඕනේ 4යි 5යි අතර මේ අතරගයක් විදිහට. ඒක ඔයා හිතලා ගන්න. ඊළඟ 5යි 6යි අතර තමයි පුතේ 20 ලකුණු වෙන්න ඕනේ. 5යි 6යි අතර තමයි 20 ලකුණු වෙන්න ඕනේ. ඊළඟට 10 ලකුණු වෙන්න ඕනේ 6යි 7යි අතර 10. 6යි 7යි අතර තමයි 10 ලකුණු වෙන්න ඕනේ. ඊළඟට 7යි 8යි අතර තමයි 5 ලකුණු වෙන්න ඕනේ. ඊළඟට 8යි 9යි අතර තමයි ඍණ 5 ලකුණු වෙන්න ඕනේ. ඍණ 5. ඊළඟට 9යි 10යි අතර තමයි ඍණ 10 ලකුණු වෙන්න ඕනේ. ඔයා හරියට ලකුණු කරලා ඇන්දොත් මෙන්න මෙහෙමයි ප්‍රස්ථාරය එන්න ඕනේ. මෙහෙම උඩට ගිහිල්ලා මේකේ විශේෂත්වයක් තියෙනවා බලා ගන්න. මෙන්න මේ AP උපරිම වන තැන තියෙනවනේ. පුතේ AP උපරිම වෙන්නේ බලන්න 41 කියන්නේ කීයේද? 1 2 3 4 5 6. AP උපරිම වෙන්නේ 6ේදී. එහෙනම් AP උපරිම වෙන්නේ 6ේදී කියන්නේ මේ 6 ඉලක්කම අදාළ තැනදී AP වල අගය හරහා මේ MP පහලට යන්න ඕන මෙහෙම. මෙහෙම ගිහිල්ලා ඔහොම යයි ඔයාගේ අගයන් මෙතනින් ඡේදනය වෙලා බේම් මෙහෙම යනවා. මේ තමයි MP වක්‍රය. හරියටම MP වක්‍රයේ පහලට යන්න ඕන AP වක්‍රයේ උපරිම වන ලක්ෂය හරහා. ඒක හරියට බලලා අඳින්න. AP වක්‍රයේ පහලට යන්න ඕනේ MP වක්‍රයේ උපරිම AP වක්‍රයේ උපරිම වන ලක්ෂය හරහා තමයි MP පහලට යන්න ඕනේ. කියන්නේ ආන්තික පළදා වක්‍රයේ පහලට එන්න ඕන සාමාන්‍ය පළදා වක්‍රයේ උපරිම ලක්ෂය ඡේදනය කරගෙන. ඒක පුතේ න්‍යායක්. ඒක ඔයාට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඒ විදිහට තමයි එන්න ඕන ප්‍රස්ථාරය. එතකොට ඔන්න ප්‍රස්ථාර තුන ඇඳලා ඉවරයි. ඊට පස්සේ මේ ප්‍රස්ථාර තුන අතර සම්බන්ධයක් තියෙනවා. මොකද්ද සම්බන්ධතාවය? ඔයා බැලුවොත් හරියටම මේක මෙහෙම වෙන්න ඕනේ. මොකද්ද? මේ TP උපරිම වෙන්නේ හරියටම 8ේදී. ඒ 8ේදී හරියටම මේ MP වක්‍රය L අක්ෂයේ ඡේදනය වෙලා තියෙන්න ඕනේ. මෙන්න මෙතන. ඒ දෙක යා කරගන්න ඕනේ. ඔයා බලන්න ඔයා හරියට ඇන්දොත් එනවා ඕක. L අක්ෂය ඡේදනය වෙන්නේ MP හරියටම 8ේදී. එතනදී තමයි TP උපරිම වෙන්නේ. ඔය තමයි ඔයාගෙන් අහන ප්‍රශ්න. ඔන්න එතෙන් අපි යා කිරීමක් කරනවා කඩිරකින් රතු පෑනක් අරගෙන කඩිරක් ගහලා එතන යා කිරීමක් කරන්න ඕනේ. තේරුණාද? හරි. ඊළඟට තව එකක් යා කරන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ දෙන්න ඡේදනය වන ලක්ෂය. ඡේදනය වන ලක්ෂයේදී අපි හිතමු මම හිතන්නේ 5යි 6යි අතර ඡේදනය වෙනවා ඇත්තේ. ඒක හොඳට බලන්න ඡේදනය වෙන ලක්ෂය හරහා ඔයා රේඛාවක් අඳින්න ඕන. මෙන්න මේ හරියෙන් මං හිතන්නේ. ඔයාගේ හරියට මෙන්න ඕනේ ඒක. ඒ දෙන්න ඡේදනය වෙන ලක්ෂය හරහා ඉහළට රේඛාවක් ඇඳ ගන්න ඕන. දැන් ඔයා බැලුවොත් මේ
TP වක්‍රයේ කොටස් තුනකට කැඩිලා තියෙන්නේ. මේ අපි ඇඳ කඩිරි මගින් කොටස් තුනකට මෙයා කැඩිලා. මේ කොටසට මං කියනවා පළවන අදියර. පළවන අදියර. මේ කොටසට මං කියනවා දෙවන අදියර. දෙවන අදියර. මේ කොටස මං කියනවා තුන්වන අදියර. තුන්වන අදියර. ඒ කියන්නේ පුතේ කෙටි කාලයේදී මුළු පළදා වක්‍රය අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා. ඔයා බලන්න ඒක ඔයාට හරියටම එන්න ඕනේ ප්‍රස්ථාරේ. මට මේ ඉඩ ප්‍රමාණය බැලන්ස් කරලා මම මේ ඇඳගත්තේ. ඔයා දැන් අඳින්න ඕන ඕක. ගෙදරදී නිවැරදි ප්‍රස්ථාරේ අඳින්න ඕන පුතේ. හරි දැන් එතකොට පළවන අදියර දෙවන අදියර තුන්වන අදියරේදී මොකද වෙන්නේ බලන්න. පළවන අදියරේදී පුතේ සාමාන්‍ය පළදාවත් වැඩි වෙලා ආන්තික පළදාවත් වැඩි වෙලා නිශ්චිත අවස්ථාවකින් අඩු වෙලා පොඩ්ඩක් පහළට ගිහිල්ලා මේ අදියරේදී පුතේ ක්‍රියාත්මක වන පළවලට නමක් කියනවා වැඩෙන පළ. වැඩෙන පළ කියලා කියන්නේ අපි. පළවන අදියරේ ක්‍රියාත්මක වෙන්නේ වැඩෙන පළ. ඒ කියන්නේ මුළු පළදාව වැඩි වෙන වේගයෙන් වැඩි වෙනවා. ඊළඟට දෙවන අදියරේදී බලන්නකො සාමාන්‍ය පළත් අඩු වෙනවා ආන්තික පළත් අඩු වෙනවා මේ. සාමාන්‍ය පළත් අඩු වෙනවා ආන්තික පළත් අඩු වෙනවා. මේ අදියර තමයි පුතේ හීනවන පළ ක්‍රියාත්මක වන අදියර. එහෙනම් මේ දෙවන අදියර තමයි මේ තියෙන පුතේ හීනවන පළ. හීනවන පළ. හැබැයි මේ වගේ හීනවන පළ ක්‍රියාත්මක වන අවස්ථාවේ මුළු පළදාව අඩු වෙනවද? නෑ. මුළු පළදාව වැඩි වෙනවා. හැබැයි අඩුවන වේගයෙන් වැඩි වෙන්නේ. හිමීට ටික ටික තමයි වැඩි වෙන්නේ. ටික ටික වැඩි වෙන්නේ. ඊළඟට බලන්න මේ 8න් පස්සේ මුළු පළදාව පහළ යනවා. මේ වෙලාවේ විශේෂ සිද්ධියක් වෙනවා. ආන්තික පළ ඍණාගයක් ගන්නවා. ආන්තික පළදාව ඍණාගයක් ගන්නවා. සාමාන්‍ය පළ තවදුරටත් අඩු වෙනවා. මේ අදියරට කියනවා පුතේ ඍණ පළ කියලා. ඍණ පළ. බලන්න එතකොට මුළු පළදාවේ ප්‍රධාන අදියර තුනක් තියෙනවා. වැඩෙන පළ පළවන අදියරේදී ක්‍රියාත්මක වෙනවා වැඩෙන පළ. දෙවන අදියරේදී ක්‍රියාත්මක වෙනවා හීනවන පළ. තුන්වන අදියරේදී ක්‍රියාත්මක වෙනවා ඍණ පළ. වැඩෙන පළ, හීනවන පළ, ඍණ පළ, ගෙදර පළ. නේද? හරි. අපි බලමු මුළු පළදා වක්‍රය ප්‍රධාන අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා. ඒ මුළු පළදාවේ ප්‍රධාන අදියර තුන යටතේ සාමාන්‍ය පළදාව හා ආන්තික පළදාවේ හැසිරීම වැදගත් වාට ඒක අහනවා ඔයාගේ. දොර බලන්න මුළු පළදාවේ පළවන අදියරේදී මොකද වෙන්නේ? ස්ථාවර සාධක ස්ථාවරව තියාගෙන විචල්්‍ය සාධක විතරක් වෙනස් කරනකොට මුළු පළදාව වේගයෙන් වැඩි වෙනවා පළවන අදියරේදී. ඒ වෙලාවේ ආයතනයේ සාමාන්‍ය පළදාවත් වැඩි වෙනවා ආන්තික පළදාවත් එක්තරා අවස්ථාවකට වැඩි වෙලා අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට බලන්නකෝ දෙවන අදියරේදී තවදුරටත් විචල්්‍ය සාධකයේ වැඩි කරද්දී ආයතනයේ මුළු පළදාව අඩුවන වේගයෙන් වැඩි වෙනවා. අඩුවන වේගයෙන් වැඩි වෙනවා. ඒකට අපි කියන්නේ පුතේ හීනවන පළ කියලා. ඒ හීනවන පළ ලබන අවධියේදී ආයතනයේ සාමාන්‍ය පළදාවත් අඩු වෙනවා. ආන්තික පළදාවත් අඩු වෙනවා. ඊළඟට බලන්න තුන්වන අදියරේදී තවදුරටත් විචල්්‍ය සාධකයේ විතරයි නම් වෙනස් කරන්නේ. ඒ වෙලාවේ මුළු පළදාව පහළ යනවා. මුළු පළදාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ ඍණ පළ කියලා. ඒ ඍණ පළ ලබන අවධියේදී සාමාන්‍ය පළදාව තවදුරටත් අඩු වෙනවා. හැබැයි විශේෂම සිද්ධිය තමයි ආන්තික පළදාව ඍණාගයක් ගන්නවා. ආන්තික පළදාව ඍණාගයක් ගන්නවා. පුතේ මට කියන්න අවංකවම තේරුණාද කියලා මේ කතාව? තේරුණාද? කවුරු හරි කියන්නේ තේරුන්නේ නැද්ද ඇත්තටම? පැහැදිලිද පුතේ කතාව? තේරුන්නේ නැති අය ඉන්නවද කියන්නේ එක්කෝ? තේරුන්නේ නැද්ද පුතේ? හිමාෂා තේරුන්නේ නැද්ද?
ඈ කතාව තේරුන්නේ නැද්ද? හරි අපි තවදුරටත් ආයෙක සැරයක් කියලා දෙන්නම්. ඒ කියලා දෙන්න කලින් පුතාලා මේක ඇඳගත්තොත් හොඳයි. ඔයාගේ මේ පොත් ටියුට් එකේ අඳින්න. ටියුට් එකේ අඳින්නකො මම විනාඩි 5ක් 6ක් දෙන්නම්. ප්‍රස්ථාර කොලේ අඳින්න ගන්න එපා දැන්. එතකොට ලොකු කාලයක් ඔයා ගන්නවා. ඒක ගෙදර ඉඳලා අඳින්න. ඊළඟ දවස් ඔතන අලව ගන්න. දැනට ඕක අඳ ගන්න ඔය පොතේ ටියුට් එකේ අඳින්න පුතේ. මං ඊට පස්සේ ආයෙසරයක් කියලා දෙන්නම් ඔයාට. ඉක්මන් කළා අඳිමු ඈ. ලොකු කාලයක් ගන්න එපා. ටක් ගාලා හැමෝම අඳින්න. දෙවෙනි එකේ සංඛ්‍යා දත්ත පේන්නේ නැහැ කියලාද කියන්නේ? පුතේ දැන් මම අරන් තියෙන්නේ මෙතන මේ 20න් 20 අරන් තියෙන්නේ 20 40 60 80 අරගත්තේ 1 2 3 4 5 6 7 8 9 10 තමයි තිරස් අක්ෂරයට කොහොමත් ගන්න. දැන් ඔයාට පුතා මේ 20න් 20 ගන්නකොට ඔයාට පුළුවන් අර කොටු දෙකක් 20යි කියලා ගන්න. ඒ ප්‍රස්ථාරේ බැලන්ස් කරගන්න ඔයා ප්‍රස්ථාර කොලේ අඳිද්දි 20න් 20 අරන් තියෙන අර 70 ලකුණු කරගන්න පුළුවන් විදිහට අරන් තියෙන. මගේ ප්‍රස්ථාර දිහා බලන්න එපා. එතකොට ඔයාට ලකුණු කරන්න බෑ. ඔයා අර සංඛ්‍යා ලේඛනයේ දිහා බලලා අදාළගයන් ලකුණු කරන්න. ඔය ප්‍රස්ථාරේ සංඛ්‍යා දත්ත අනුව අඳින්න ඔයාට පුළුවන්නේ ප්‍රස්ථාර කොලයක සරලව මම ඇන්දොත් මේ මෙහෙම හැඩයක් ඕකේ තියෙන්නේ. දැන් පේන්නේ නැති අයට මේ අවබෝධ කරගන්න මම අඳින්නේ. මේකේ මේ තියෙන්නේ පුතා L මේ පැත්තේ තියෙන්නේ TP. එතකොට මේ මෙහෙම යනවා. වක්‍රය ඔන්න ඔය විදිහට තියෙන්නේ. මේ TP වක්‍රය. එතකොට මෙතන තියෙනවා පුතේ L මේ පැත්තේ තියෙන්නේ AP සහ MP වක්‍ර දෙක. එතකොට AP වක්‍රය මෙහෙම ගිහිල්ලා ඔහොම යනවා. මේ AP වක්‍රය මෙයාගේ උපරිම ලක්ෂය හරහා MP වක්‍රය ඔහොම ගිහිල්ලා ඔන්න ඔහොම පල්ලෙහාට ගිහිල්ලා මෙතන ඍණ වෙනවා. මේ MP වක්‍රය. එතකොට මම කිව්වේ මෙන්න මේ දෙන්න ඡේදනය වෙන තැන ඉඳලා ඉරක් ගහන්න කියලා මෙතෙන්ද. ඒක එකක්. ඊළඟ මෙන්න මේ MP වක්‍රයේ L අක්ෂයේ ඡේදනය වෙන තැන ඉඳලා හරියට ඉරක් ගැහුවොත් එහෙම උඩට මෙයාගේ උපරිම වෙන තැනට තමයි එන්නේ. ඔන්න ඔහොමයි මං කිව්වේ ගහගන්න කියලා. නෝට් එකට යමු නේද? හරි නේද? රයිට්. බලා ගන්නකො දැන් මං ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ අහපව් සැරයක්. අල්ලගන්න බැරි වෙච්ච දරුවන්ට හොඳට බලා ගන්න මේ ප්‍රස්ථාරය ඔයා ඇඳපු එක දිහා. පුතේ මේ මුළු පළදා වක්‍රය ගත්තාම මුළු පළදා වක්‍රය මේ මූල ලක්ෂයෙන් පටන්ගෙන ඉස්සරලාම වේගෙන් ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා නිශ්චිත අවස්ථාවකින් පස්සේ හිමීට වර්ධනය වෙනවා. ඒකල උපරිමයට ළඟා වෙනවා. ඊට පස්සේ තවදුරටත් විචල්්‍ය සාධකයේ විතරක් වෙනස් කරද්දී මුළු පළදාව පහළ යනවා. එයාගේ අදියර තුනක් තියෙනවා. අර වැඩිවන වේගයෙන් වැඩිවන අවධියට අපි කියන්නේ වැඩෙන ඵල කියලා. අඩුවන වේගයෙන් ඉහළට යන අවධියට අපි කියන්නේ හීනවන ඵල කියලා. ඊළඟට අඩුවන නැත්තම් මුළු පළදාව පහළ යන අවධියට අපි කියනවා ඍණ ඵල ලබන අවධිය කියලා. අන්නේ වෙලාවේ සාමාන්‍ය ඵලයි ආන්තික ඵලයි හැසිරෙන ආකාරය අපි බැලුවොත් වැඩෙන ඵල ලබන අවධියේදී පුතේ සාමාන්‍ය ඵලදා වක්‍රයයි ආන්තික ඵලදා වක්‍රයයි ඉහළ යනවා. එතනදී සාමාන්‍ය ඵලදා වක්‍රය ආන්තික ඵලදා වක්‍රයට පහළින් තමයි පිහිටන්නේ. ඊළඟ හීනවන ඵල ලබන අවධියේදී සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි දෙකම අඩු වෙනවා. ඒ වෙලාවේ ආන්තික ඵලදා වක්‍රයේ සාමාන්‍ය ඵලදා වක්‍රයට පහළින් පිහිටනවා. ඊළඟට අපි ගත්තොත් ඍණ ඵල ලබන අවධියේදී මුළු ඵලදාව අඩු වෙනවා වගේම ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි අඩු වෙනවා. විශේෂයෙන් ආන්තික ඵලදා වක්‍රය ඍණාගයක් ගන්නවා. ඕක තමයි පුතේ ඔයාගේ මේ ප්‍රස්ථාරයෙන් ඔයාට ඉදිරිපත් කරන කතන්දරේ. එතන මට ඔයාලා කියන්නකො බලන්න මේ ප්‍රස්ථාරේ ඔයා ඇඳපු වක්‍ර දෙක මෙතන AP සහ MP ඡේදනය වුණේ ශ්‍රම ඒකක කීයේදීද? 5ේදීද 5යි 6යි අතරද? 5ේදී. 5ේදී ඡේදනය වෙනවා නේද? ඒක හරියටම මේ කඩිරෙන් ඉස්සරහ ඉදිරියට ඉහළට යා කිරීමක් කරලා ඇති ඔයා.
මේක හරියටම 8 දී MP වක්‍රයේ L අක්ෂයේ ඡේදනය වෙනව නේද පුතේ? ඔව් සර්. ඔව්. එතකොට ඔයා L අක්ෂය ඡේදනය වෙන ලක්ෂයේ ඉඳලා ඉහළට කඩ ඉරක් යන. එතකොට අදියර තුන වෙන් වෙනවා. හරි එහෙනම් අපි නෝට් එකක් ලියාගමු. ඔය කොලේ ඔයා ප්‍රස්ථාර මේ අර කොලේක සටහන ඇඳලා ඔතන අලව ගන්න. ඔයා දැන් ඇඳේ දල ප්‍රස්ථාරයක්. ඕක නෙමේ විභාගයට අවශ්‍ය වෙන්නේ. ප්‍රස්ථාර කොලේක මේ විදිහටම ප්‍රස්ථාරේ ගෙදර ගිහිල්ලා අඳින්න. ගෙදර ඉඳගෙන අඳින්න. මේ ලෙසන් එකේ උරුණාම අදම කමක් නැහැ ඇඳලා මේ නැත්ත අමතක වෙනවා මේ ඇඳපු විදිහ. ඊට පස්සේ ඔයාට පුළුවන් ප්‍රස්ථාර සටහන ඔතන අලව ගන්න. මේ MP ලකුණු කරද්දි විශේෂයෙන් මතක තියාගන්න L අගයන් දෙකක් අතර තමයි ලකුණු කරන්න ඕනේ. ඒ හින්දා අද දවසේම ওই ප්‍රස්ථාරය ඇඳෙත් ඇඳේ නැත්තම් ඔයාට ගැටලුවක් වෙවි අමතක වෙනවා ඒකයි. ඒ නිසා අදම ප්‍රස්ථාරයේ ඇඳලා මේකේ අලව ගන්න. හරි එහෙනම් අපි යමු ඔයාගේ නෝට් එකට පිටු අංක 9ට එන්න. පිටු අංක 9 වැඩෙන නිෂ්පාදන ඵල කියලා තියෙනව නේද? එතන උඩින් චූටි මාතෘකාවක් ලියන්න. මුදුනෙන්ම මාතෘකාවක් ලියන්න. කෙටි කාලීන කීවෙනි පිටුවද පුතේ 9 වෙනි පිටුවේ වැඩෙන නිෂ්පාදන ඵල කියලා තියෙනවනේ. ඒකේ උඩින්ම ලියන්න. ඒ හිස්තැනේ නෙමෙයි මේ මාතෘකාවට උඩින් ලියන්න කියලා කියන්නේ. මෙන්න මේ කාරණේ. කෙටි කාලීන මුළු ඵලදා වක්‍රයේ කෙටි කාලීන මුළු ඵලදා වක්‍රයේ ප්‍රධාන අදියර තුනකි. කෙටි කාලීන මුළු ඵලදා වක්‍රයේ ප්‍රධාන අදියර තුනකි. ප්‍රධාන අදියර තුනකි. දැන් එතන අපි ලියමු වැඩෙන නිෂ්පාදන ඵල කියලා තියෙනවනේ. ඒ තමයි පළවෙනි අදියර. වැඩෙන ඵල ලබන අවධිය. මොකක්ද එතනදී වෙන්නේ පුතේ? ඕන් අහගන්න වෙන දේ. ඒ අදියරේදී වෙන්නේ මුළු ඵලදාව වැඩිවන වේගයෙන් ඉහළ යනවා. ඒ කියන්නේ විචල්්‍ය සාධකය විතරක් වෙනස් කරද්දී මුළු ඵලදාව වැඩිවන වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වෙලාවේ ආයතනයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව කියන දෙකත් ඉහළ යනවා. ලියා ගන්න මෙහෙම. ලියන්න. මෙම අදියරේදී මුළු ඵලදා වක්‍රය වැඩිවන වේගයකින් වර්ධනය වේ. මෙම අදියරේදී මුළු ඵලදා වක්‍රය වැඩිවන වේගයකින් වර්ධනය වේ. වැඩිවන වේගයකින් වර්ධනය වේ. එහිදී ආයතනයේ සාමාන්‍ය ඵලදා වක්‍රය හා ආන්තික ඵලදා වක්‍රයද ඉහළ යමින් පවතී. ඒකේ පහළ කියනවා මෙහිදී ආන්තික නිමවුම සාමාන්‍ය නිමවුමට වඩා ඉහළින් ධනව පිහිටයි කියලා. ඒක හරිනේ. මේ ආන්තික ඵලදා වක්‍රයේ සාමාන්‍ය ඵලදා වක්‍රයට ඉහළින් පිහිටන්නේ. මේ බලන්න. මෙයා ඉහළින් තියෙන. ඒක හරි. ඊළඟ හීනවන ඵල දෙවන අදියරේදී මේ බලන්න. හීනවන ඵල කියන කතාව අහගන්නකො. අපි කියනවා හීනවන ඵල කියන්නේ පුතේ ස්ථාවර සාධක නොවෙනස්ව තබාගෙන විචල්්‍ය සාධක විතරක් වෙනස් කරද්දී ආයතනයේ මුළු ඵලදාව අඩුවන වේගයෙන් වර්ධනය වෙනවා.
ඒ වෙලාවේ සාමාන්‍ය ඵලදා වක්‍රයයි ආන්තික ඵලදා වක්‍රයයි දෙකම පහළ යන ස්වභාවයක් තියෙනවා. ලියන්න මෙහෙම. විචල්්‍ය සාධකය තව දුරටත් වැඩි කරන විට විචල්්‍ය සාධකය තව දුරටත් වැඩි කරන විට ආයතනයේ මුළු ඵලදාව අඩුවන වේගයෙන් වැඩිවන తত্ত্বය හීනවන ඵල ලබන අවධියයි. මෙම අදියරේදී ආයතනයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව පහළ යයි. සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව පහළ යයි. පුතේ ඒක තමයි හීනවන ඵල ලබන අවධිය කියන්නේ. right. ඊළඟට අපි බලමු මොකද්ද ඊළඟ කතාව? ඍණ ඵල ලබන අවධිය. මේ බලන්නකෝ. අපි කියනවා මේ තවදුරටත් විචල්්‍ය සාධකයේ වැඩි කරද්දී මුළු ඵලදාව අඩු වෙන අවධිය මේ. මුළු ඵලදාව පහළ යන අවධිය. අපි කියනවා ඍණ ඵල ලබන අවධිය කියලා. එම අධීරයේදී බලන්නකෝ වෙනදී සාමාන්‍ය ඵලදාවත් අඩු වෙනවා ආන්තික ඵලදාවත් අඩු වෙනවා. විශේෂයෙන් ආන්තික ඵලදාව ඍණ අගයක් ගන්නවා. ඒකයි අපි මේකට ඍණ ඵල කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ලියා ගන්න ඍණ ඵල. නැත්තම් තුන්වන අධීරය යටතේ ලියන්න. විචල්්‍ය සාධකය තවදුරටත් වෙනස් කරන විට ආයතනයේ මුළු ඵලදාව පහළ යන අදියර ඍණ ඵල ලබන අවධියයි. මෙහිදී ආයතනයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාවද තවදුරටත් පහළ යන අතර ආන්තික ඵලදාව ඍණාගයක් ගනී.
right මම ආයෙත් ඒක කියන්න ලියාගත්තේ නැති අය ඉන්නවා නම් තුන්වෙනි අදියර මෙහෙමයි කිව්වේ විචල්්‍ය සාධකයේ තවදුරටත් වෙනස් කරගෙන යාමේදී ආයතනයේ මුළු ඵලදාව පහළ යන අවධිය අපි කියනවා ඍණ ඵල ලබන අවධිය කියලා. එහිදී ආයතනයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව පහළ යන අතර විශේෂයෙන් ආන්තික ඵල ඍණ අගයක් ගනී. ඕක තමයි ඍණ ඵල ලබන අවධිය නැත්තම් තුන්වන අදියරේදී වෙන දේ. හරි දැන් මායි පුතාලා ඉගෙන ගත්තා කෙටි කාලයේදී ආයතනයක මුළු ඵලදාවේ ප්‍රධාන අදියර තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව හැසිරෙන ආකාරයත් ඔයා තේරුම් ගත්තා. ඉතින් මෙන්න මේ ඵලදා වක්‍රවල හැසිරීම මේ ආකාරයෙන් පිහිටන්නේ හීනවන ඵලදා නීතියට යටත්ව කියන එක තමයි ඔයාට මම මේ කියලා දෙන්න උත්සාහ කළේ. එතකොට හීනවන ඵලදා නීතියට අනුව තමයි මේ ප්‍රස්තාර මේ විදියට හැඩයක් ගන්න මේ විදියට පිහිටන්නේ. ඒ කියන්නේ අර නිශ්චිත අවස්ථාවකින් පස්සේ විචල්්‍ය සාධකයේ සාමාන්‍ය ඵලදාව හා ආන්තික ඵලදාව කියන දෙක පහළ යන අවස්ථාව තමයි හීනවන ඵලදා නීතියෙන් අපි පැහැදිලි කරලා කිව්වේ. පැහැදිලිද පුතේ? හරි. දැන් තව පොඩි කොටසක් තියෙනවා කියලා දෙන්න. ඊට කලින් චූටි මේ ප්‍රශ්නයක් අහලා තියෙන එකක් පොඩ්ඩක් බලමු අපි. මේක ඔයාලට පොඩි වෙනසකට වගේ. පිටු අංක 10ට එන්නකෝ. 10 තියෙනවා පුතේ බහුවර්ණ ප්‍රශ්න දෙකක්. බලන්න ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද කියලා. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ආර්ථික විද්‍යාවේ නිෂ්පාදනය හා පිරිවැය පිළිබඳ න්‍යායෙහි භාවිතාවන කෙටි කාලයේ යන සංකල්පයෙන් කුමක් අදහස් වේද කියලා අහනවා. අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ කෙටි කාලය. මොකද්ද මේ කෙටි කාලය කියලා කියන්නේ කියලා අහනවා මේ විභාග ප්‍රශ්නයක්. මොකද්ද ඔයාලට දෙන්න පුළුවන් උත්තරේ? වසරකට නොඇඩි කාල පරිච්ඡේදය. වැරදි. සමහර නිෂ්පාදන සාධක ස්ථාවරව පවතින අතර අනෙකුත් සාධක පමණක් වෙනස් කළ හැකි කාලය. ඒක නේද උත්තරේ? ඔව්. ස්ථාවර සාධක ස්ථාවරව තියාගෙන විචල්්‍ය සාධක විතරක් වෙනස් කරන කාලය තමයි කෙටි කාලය කියලා කිව්වේ. ඊළඟ 2002 විභාගය අහලා තියෙන ප්‍රශ්නේ බලන්න. පහත සඳහන් නිෂ්පාදන සාධක අතරින් කෙටි කාලයේදී ස්ථාවර ලෙස සැලකිය හැකි සාධකයේ කුමක්ද? කෙටි කාලේ ස්ථාවරයි කියලා කියන්න පුළුවන් සාධකය. ආයතනයේ පිහිටි ස්ථානය, ශ්‍රම කාලය, පැය සංඛ්‍යාව, ප්‍රයෝජනයටගත් විදුලි ඒකක සංඛ්‍යාව, ප්‍රයෝජනයටගත් ලිපි ද්‍රව්‍ය ප්‍රමාණය, ප්‍රයෝජනයටගත් අමුද්‍රව්‍ය ප්‍රමාණය. තාම ලේසි. උත්තරේ අංක 1 ආයතනයේ පිහිටි ස්ථානයේ කෙටි කාලය තුල වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ බොළඳ ප්‍රශ්න තමයි ඇහිලා තියෙන්නේ. ඒ නිසා මේ පාඩම අමාරු නෑ. අවබෝධයෙන් ඉගෙන ගැනීම තමයි වැදගත් වෙන්නේ. හරි. අපිට යන්න තියෙන්නේ දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කතා කරන්න. හැබැයි ඊට කලින් තව පොඩි මාතෘකා දෙකක් මම කියලා දෙන්න හදනවා. දැන් එතන නෝට් එකේ ලියන්න ඉඩමදිකමක් තියෙනවා. ඒක මට තේරෙනවා. ඔයා මෙන්න මේ විකල්පය යොදා ගන්න. ඔයා පුළුවන් මේ ඔයාගේ ටියුට් එකේ කවර් පේජ් එකේ ඇතුල් පැත්තේ පිටි පස්සේ තියෙන කවර් පේජ් එකේ ඇතුල් පැත්තට ගිහිලා මේ මාතෘකාව පොඩ්ඩක් ලියා ගන්න. පොඩි මාතෘකා දෙකක් එතන ලියන්න තියෙනවා. පොඩි කාරණා දෙකක්. පොඩිවට විස්තර කිරීමක් කරන්න තියෙනවා. ඔතන නොදුන්නත් ඉදිරියේදී අහු වෙනවා. නමුත් ඔතනම දුන්නොත් හොඳයි කියලා හිතන නිසා මම ඔයාට කියලා දෙන්න යනවා. පොඩි මාතෘකා දෙකක් තියෙනවා. ඔයා අධ්‍යයනය කරන්න ඕන. ඒ දෙක ලියා ගන්න ඕන. හරි. පළවෙනි මාතෘකාව මෙන්න මේක. පොඩ්ඩක් බලන්න. මං කියලා දුන්නට පස්සේ අපි නෝට් වලට යමු. ඉස්සලා ලියන්න එපා. අහගෙන ඉන්න. මම මේ කියලා දෙන්න දේ. right. අහගෙන ඉන්නකෝ. මං කතා කරන්න යන සංකල්පය තමයි ආයතනයක ලියන්න එපා. ආයතනයක මුළු ඵලදා වක්‍රය හා මුළු ඵලදා වක්‍රය එහෙම නැත්නම් TP සහ ආන්තික ඵලදාව අතර ආන්තික ඵලදා වක්‍රය ඒ කියන්නේ MP අතර සම්බන්ධතාවය
අතර සම්බන්ධතාවය. මේක තමයි මම කතා කරන පළවෙනි මාතෘකාව. MP සහ TP අතර සම්බන්ධතාවයක් තියෙනවා. බලන්න පුතේ මොකක්ද ඒ කියලා. දැන් මම මේ කියන දේවල් ගොඩාක් වටිනවා ඔයාගේ විභාගෙට. පුතේ හැම වෙලේම මතක තියාගන්න මුළු ඵලදා වක්‍රයේ බෑවුම තමයි ආන්තික ඵලදා වක්‍රයෙන් පෙන්වන්නේ. මුළු පිරිවැය වක්‍රයේ බෑවුම තමයි ආන්තික පිරිවැය වක්‍රයෙන් පෙන්වන්නේ. මුළු අයභාර වක්‍රයේ බෑවුම තමයි ආන්තික අයභාර වක්‍රයෙන් පෙන්වන්නේ. උදාහරණ මතකද පරිභෝජන වක්‍රයේ බෑවුම තමයි ආන්තික පරිභෝජන නැමියාව කියන එකෙන් පෙන්වන්නේ. ඒ විදිහට මුළු ඵලදා වක්‍රයේ බෑවුම තමයි හැම වෙලේම ආන්තික ඵලදා වක්‍රයෙන් පෙන්වන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ආන්තික ඵලදා වක්‍රයේ හැසිරීම තීරණය වෙන්නේ මුළු ඵලදා වක්‍රයේ හැසිරීම අනුව. මොකද මුළු ඵලදා වක්‍රයේ බෑවුමනේ ආන්තික ඵලදාව කියන්නේ. ඒ නිසා ආන්තික ඵලදා වක්‍රයේ හැසිරෙන ආකාරය සහ මුලින්ම තීරණය වෙන්නේ මුළු ඵලදා වක්‍රයේ හැසිරෙන රටාවට අනුව. ඒ අනුව මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා මේ දෙන්න අතර. චුට්ටක් බලා ගන්න හැමෝම. දැන් මම මේ උඩ අඳින ප්‍රස්ථාරේ පෙන්වන්නේ පුතේ මුළු ඵලදාව. ඉල්ට අනුව. මෙයා තියෙන්නේ මෙහෙමනේ. මෙහෙම වැඩි වෙන වේගෙන් ගිහිලා අඩු වෙන වේගෙන් ගිහිලා උපරිම වෙලා අඩු වෙලා යනවා. ඉතින් පුතේ මම පහලින් අඳින්නේ ආන්තික ඵලදා වක්‍රය. හොඳට බලන්න මම මේ කියන්නේ. මේ ඉල්ට අනුව මම මේ අඳින්නේ MP වක්‍රය. එතකොට හොඳට මතක තියාගන්න මෙයා වේගයෙන් ඉහළ යන වෙලාවේ ආන්තික ඵල පුතේ උපරිමයෙන් වැඩි වෙලා මේක උපරිමයට ළඟා වෙනවා. ඒ කියන්නේ මෙයා වේගයෙන් ඉහළ යද්දි මෙයා වේගයෙන් ඉහළ ගිහිල්ලා උපරිම වෙනවා. ඊට පස්සේ මෙයා අඩු වේගයෙන් වැඩි වෙන්න පටන් ගන්නකොට මෙයා හිමීට අඩු වේගෙන යනවා. අඩු වේගෙන ගිහිල්ලා පුතේ මෙයා උපරිම වෙන තැනක් තියෙනවනේ. මේ ලක්ෂයේදී. මේ ලක්ෂයේදී මොකද වෙන්නේ? මේ ආන්තික ඵල අඩු වේගෙන ගිහිල්ලා බිඳුවක් බවට පත් වෙනවා. ශූන්‍ය වෙනවා. ඊට පස්සේ මුළු ඵලදාව පහළ යන අවධියක් තියෙනවනේ ඍණ ඵල ලබන අවධියේදී. එතකොට වෙන්නේ ආන්තික ඵල ඍණාගයක් ගන්නවා. මෙයා ඍණාගයක් ගන්නවා. එහෙනම් මේ දෙන්න අතර සම්බන්ධය පොඩ්ඩක් බලන්නකෝ පුතේ. මේ කියන්නේ අහගෙන ඉන්න කට්ටියම. චූටි දෙයක් තියෙනවා. මුළු ඵලදා වක්‍රයේ බෑවුම තමයි ආන්තික ඵලදා වක්‍රයෙන් පෙන්වන්නේ. ඒ හින්දා ආන්තික ඵලදා වක්‍රයේ හැසිරීම තීරණය වෙන්නේ මුළු ඵලදා වක්‍රයේ හැසිරීමට අනුව. ඒ කියන දේවල් වචනෙන් වචනේ හොඳ පැහැදිලිව තේරුම් ගන්න. ආයෙත් මං කියනවා හොඳට අහගන්න ඔළුවට දාගන්න. මුළු ඵලදා වක්‍රයේ බෑවුම තමයි ආන්තික ඵලදා වක්‍රයෙන් පෙන්වන්නේ. ඒ හින්දා ආන්තික ඵලදා වක්‍රයේ හැසිරීම තීරණය වෙන්නේ මුළු ඵලදා වක්‍රයේ හැසිරීමට අනුව. එතකොට කෙටි කාලයේදී මුල් අවධියේදී මුළු ඵලදා වක්‍රය වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වෙලාවේ ආන්තික ඵලදා වක්‍රයත් ඉහළ යනවා. ඒ කරලා උපරිම වෙනවා. ඊට පස්සේ හීනවන ඵල ලබන අවධියේදී මුළු ඵලදා වක්‍රය අඩුවන වේගයෙන් වැඩි වෙනවනේ. ඒ වෙලාවේ ආන්තික ඵලදා වක්‍රය පහළ යනවා. ඊට පස්සේ මුළු ඵලදා වක්‍රයේ උපරිම වෙන ලක්ෂයේදී ආන්තික ඵලදා වක්‍රයේ බිඳුවක් වෙනවා. ඊට පස්සේ මුළු ඵලදාව අඩු වෙනකොට ආන්තික ඵලදාව ඍණාගයක් ගන්නවා. ඕක තමයි පුතේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. හරි. එහෙනම් මයි පුතාලා මාතෘකාව ලියන්න මම කියන්නම්. ලියන්න මාතෘකාව කෙටි කාලයේදී ආයතනයක කෙටි කාලයේදී ආයතනයක මුළු ඵලදා වක්‍රය හා කෙටි කාලයේදී ආයතනයක මුළු ඵලදා වක්‍රය හා අර කවර් පේජ් එකේ ලියන්න කිව්වේ මම
cover page එකේ ඇතුල් පැත්තේ. කාට හරි එතන ලියන්න අකමැති නම් කොලේක ලියලා අලව ගත්තට කමක් නැහැ. ඒක ඔයාගේ තීරණයක් ඈ. කෙටි කාලයේදී ආයතනයක මුළු ඵලදා වක්‍රය හා ආන්තික ඵලදා වක්‍රයේ අතර සම්බන්ධතාවය. ආයෙත් කියන්න ලියාගත්තේ නැති අය ඉන්නවා වගේ මං කිව්වේ කෙටි කාලයේදී ආයතනයක මුළු ඵලදා වක්‍රය හා ආන්තික ඵලදා වක්‍රය අතර සම්බන්ධතාවය. හරි. එහෙම කියලා ඔයාගේ මේ ඔය කොලේ වම් පැත්තේ කෙළවරේ මෙන්න මේ රූප සටහන පොඩියට ඇඳ ගන්න. මේ ප්‍රස්ථාර දෙක පොඩියට ඇඳ ගන්න. ඒක ඉස්සරහින් මම නෝට් එක දෙන්නම්. මේක ඇඳ ගන්න. මේක මේ පරිමාණයට අඳින්න දෙයක් නැහැ. ටක් ගාලා අඳින්නයි තියෙන්නේ. අතන මෙයා ආන්තික ඵලදාව උපරිම ලක්ෂයේ ඉඳලා කඩ ඉරක් ගහන්න. ආන්තික ඵලදාව L අක්ෂයේ ඡේදනය වෙන තැන ඉඳලා කඩ ඉරක් ගහන්න. එතකොට අරය උපරිම වෙනවා. ඒ දෙක තමයි ඔය කියලා දෙන්නේ. විස්තරයක් දෙන්නම් මම. පුතේ ඇඳලා ඉවරද? තාම අඳින අය ඉන්නවද? හරි එහෙනම් නෝට් එක ලියමු. ප්‍රස්ථාරට ඉස්සරහින් ලියා ගන්න. කෙටි කාලයේදී හීනවන ඵලදා නීතියට යටත්ව මුළු ඵලදා වක්‍රය හා ආන්තික ඵලදා වක්‍රය හැසිරේ. නැත්තම් තීරණය වේ. ආන්තික ඵලදා වක්‍රය තීරණය වේ. ආන්තික ඵලදා වක්‍රය මගින් මුළු ඵලදා වක්‍රයේ බෑවුම නිරූපණය කරයි. මුළු ඵලදා වක්‍රයේ බෑවුම නිරූපණය කරයි. මෙහිදී වැඩෙන ඵල ලබන අවධියේදී මුළු ඵලදා වක්‍රය වැඩිවන අතර
වැඩි වන අතර එහිදී ආන්තික ඵලදා වක්‍රය එහිදී ආන්තික ඵලදා වක්‍රය වැඩි වී උපරිම වේ. වැඩි වී උපරිම වේ. හීනවන ඵල පවතින අවධියේදී හීනවන ඵල පවතින අවධියේදී මුළු ඵලදා වක්‍රය අඩුවන වේගයෙන් ඉහළ යන අතර ආන්තික ඵලදා වක්‍රයේ පහළ යයි. ආන්තික ඵලදා වක්‍රයේ පහළ යයි. එමෙන්ම ඍණ ඵල ලබන අවධියේදී මුළු ඵලදා වක්‍රය පහළ යන අතර එහිදී ආන්තික ඵලදාව ඍණ අගයක් ගනී. එමෙන්ම මුළු ඵලදාව උපරිම වන ලක්ෂයේදී ඔයාට ඕන නම් මෙතන A කියලා දාගන්න. මේ උපරිම ලක්ෂය A කියලා දාගන්න මෙතෙන්. ඒකල නෝට් එකේ තියාගන්න A ලක්ෂයේදී මුළු ඵලදාව උපරිම වන ලක්ෂයේදී ඔන්න වරහන් ඇතුලේ A ලක්ෂයේදී ආන්තික ඵලදාව ශූන්‍ය වේ. අන්න ඒක තමයි පුතේ ඔය දෙන්න අතර තියෙන සම්බන්ධය. එච්චරයි මේ මාතෘකාව. right. තව එක මාතෘකාවක් අද දවසට මම සාකච්ඡා කරන්න යනවා ඔයත් එක්ක. එතනින් අද දවස ඉවරයි. පුතේ ඒකත් ලියා ගන්න ඕන ඔය කොලේම තමයි. වාට ඉඩමදි නම් කොලයක් අරගෙන ලියලා හරි අලව ගන්න. මොකද ඔතෙන්ට ලියන්න ඕන දෙයක් මට ලියාගන්න හිස්තැන් දෙන්න බැරි වෙලා තියෙනවා එකයි. නැත්තම් ඔයාට පුළුවන් අනිත් කවර් පේජ් එකේ ඇතුල් පැත්තේ හරි ලියා ගන්න. පොඩි සටහනක් දාලා යොමුවක් දාලා ලියා ගන්න. මේ දෙක විතරයි ලියන්න තියෙන්නේ. අනිත් ඒවා ටියුට් එකේ තියෙනවා. හරි. තව එක පොඩි මාතෘකාවක් කතා කරන්න. එතනින් අද දවස අවසන් වෙනවා. හරි. බලාගන්න මම කියලා දෙන්න හදන්නේ මෙන්න මේ කාරණේ. කෙටි කාලයේදී ආයතනයක බලන්න ඉන්නේ. කෙටි කාලයේදී ආයතනයක සාමාන්‍ය ඵලදාවට කියන්නේ පුතේ AP සහ ආන්තික ඵලදාවට අපි කිව්වේ MP අතර සම්බන්ධය
මේ බලන්නකො. මේ දෙන්න අතරත් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ AP සහ MP අතර සම්බන්ධතාවය. අපි බලමු මොකද්ද ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය. ඒකත් පුතා අපිට ප්‍රස්ථාරයක අඳින්න පුළුවන් මේ විදිහට. මේ පැත්ත බලන්න හැමෝම. අපි එක ප්‍රස්ථාරයක අඳිනවා. මේ පැත්තේ L දාලා මේ පැත්තේ අපි දානවා AP සහ MP කියන වක්‍ර දෙක. ඒතර මේ දෙන්න අතර තියෙන සම්බන්ධය තමයි මෙන්න මෙහිම පෙන්නන්නේ. හොඳට බලන්න. මේ තියෙන AP වක්‍රය. මේ AP වක්‍රය අපි ඇන්දේ. හරි. මෙයාගේ උපරිම ලක්ෂය හරහා මේ ගමන් කරන්නේ MP වක්‍රය මේ. මෙහෙමනේ MP පිහිටන්නේ. මේ MP වක්‍රය. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා පුතේ. මම මේ ඡේදන ලක්ෂය A කියලා නම් කරන්නම්. මොකද්ද මේ දෙන්න අතර තියෙන සම්බන්ධය? හැම වෙලේම ආන්තික ඵලදා වක්‍රයේ වේගය සාමාන්‍ය ඵලදා වක්‍රයට වඩා වැඩි. බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. සාමාන්‍ය ඵලදාව ඉහළ යද්දී ඒකට ඉහළින් ආන්තික ඵලදාවත් ඉහළ යනවා. වැඩි වේගයකින්. සාමාන්‍ය ඵලදාව පහළ යද්දී ඊට වඩා වැඩි වේගයෙන් ආන්තික ඵලදා වක්‍රය පහළ යනවා. ඒ වගේම සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිම වන ලක්ෂය හරහා තමයි ආන්තික ඵලදා වක්‍රය පහළට ගමන් කරන්නේ. මෙන්න මේ දෙන්න අතර තියෙන මේ සම්බන්ධය ඔයා විග්‍රහ කරලා ලියන්න ඕන. ඒ හින්දා දැන් මයි පුතාලා මේ මාතෘකාව ලියලා මේක ඇඳ ගන්න ඕනේ නෝට් එකක් ඉස්සරහින් ලියන්න. පොඩි නෝට් එකක් තියෙනවා. හරි එහෙනම් ඉස්සරලාම මාතෘකාව ලියන්න මම කියන්නම්. ලියන්න ආයතනයක සාමාන්‍ය ඵලදාව වරහන් ඇතුලේ AP සහ ආන්තික ඵලදාව වරහන් ඇතුලේ MP අතර සම්බන්ධතාවය කියලා මේක අඳ ගන්න විනාඩි 2-3ක් දෙන්න. රයිට් අපි ලියමු මෙහෙම. ලියා ගන්න ප්‍රස්ථාරය ඉස්සරහින් කෙටි කාලයේදී
හීනවන ඵලදා නීතියට අනුව හීනවන ඵලදා නීතියට අනුව හීනවන ඵලදා නීතියට අනුව ආයතනයක ප්‍රස්ථාරයට ඉහළින් ලියා ගන්න පුතේ. ප්‍රස්ථාරයට ඉස්සරහින් ලියා ගන්න. කෙටි කාලයේදී හීනවන ඵලදා නීතියට අනුව ආයතනයක සාමාන්‍ය ඵලදා වක්‍රය හා සාමාන්‍ය ඵලදා වක්‍රය හා ආන්තික ඵලදා වක්‍රයේ හැසිරීම ආන්තික ඵලදා වක්‍රයේ හැසිරීම තීරණය වේ. තීරණය වේ. එහිදී සාමාන්‍ය ඵලදා වක්‍රය වැඩිවන අවධියේදී නැත්නම් වැඩිවන විට සාමාන්‍ය ඵලදා වක්‍රයේ වැඩිවන විට ඊට වඩා වැඩි වේගයෙන් ආන්තික ඵලදාව වර්ධනය වන නිසා ආන්තික ඵලදා වක්‍රය සාමාන්‍ය ඵලදා වක්‍රයට ඉහළින් පිහිටයි. සාමාන්‍ය ඵලදා වක්‍රයට ඉහළින් පිහිටයි. වෙනම පෑනකින් ලියන්න මෙන්න මෙහෙම මම කියලා දෙන්නම්. සාමාන්‍ය ඵලදා වක්‍රයට ඉහළින් පිහිටයි. එයට හේතුව වන්නේ විචල්්‍ය සාධකය අතිරේක ඒකකයකින් වැඩි කරන විට මුළු ඵලදාවට අතිරේකව එකතු වන නිමවුම විචල්්‍ය සාධක අතර බෙදී යන බැවිනි. මම ඒක කියලා දෙන්න නෝට් එක ඉවර වෙලා. විචල්්‍ය සාධක අතර බෙදී යන බැවිනි. ඒ හින්දා පුතේ මේ ආන්තික ඵලදා වක්‍රයේ වේගය සාමාන්‍ය ඵලදා වක්‍රයේ වේගයට වඩා වැඩි. ඒක මතක තියාගන්නකෝ ඒ ඇති. හැම වෙලේම වේගය වැඩි ආන්තික ඵලදා වක්‍රයේ. වේගය අඩු සාමාන්‍ය ඵලදා වක්‍රයේ. ඒක මතක තියාගන්න ඊළඟ කාරණේ මම කියලා දෙන්නම්. හරි ඊළඟ ඡේදයකින් ලියා ගන්න.
සාමාන්‍ය ඵලදාව අඩුවන විට සාමාන්‍ය ඵලදාව අඩුවන විට ඊට වඩා වැඩි වේගයෙන් අන්න බලන්න වේගයේ වැඩි ආන්තිකයකි ඊට වඩා වැඩි වේගයෙන් ආන්තික ඵලදා වක්‍රය පහළට ගමන් කරන අතර ආන්තික ඵලදා වක්‍රය පහළට ගමන් කරන අතර සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිම ලක්ෂය හරහා ඕනනම් ඒ ලක්ෂය කියලා දාගන්න. උපරිම ලක්ෂය හරහා ආන්තික ඵලදා වක්‍රය පහළට ගමන් කරන අතර ඒ ලක්ෂයේදී AP සමානයි MP වේ. හරි. දැන් නොතේරිච්ච දරුවෝ මෙහි බලන්න අවසාන වශයෙන් ඒ ගාන අහපව් දෙයක් කියලා දෙන්න. හොඳට අහගන්න. මෙන්න මෙච්චරයි මතක තියාගන්න ඕනේ. පුතේ මේ සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි අතර තියෙන සම්බන්ධය තමයි හැම වෙලේම වේගයේ වැඩි ආන්තික ඵලදා වක්‍රයේ සාමාන්‍ය ඵලදා වක්‍රයේ ඉහළට යද්දී ඊට වඩා වැඩි වේගයෙන් ආන්තික ඵලදා වක්‍රයේ ඉහළට යනවා. සාමාන්‍ය ඵලදා වක්‍රයේ පහළට යද්දී ඊට වඩා වැඩි වේගයෙන් ආන්තික ඵලදා වක්‍රයේ පහළට යනවා. සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිම ලක්ෂය හරහා තමයි ආන්තික ඵලදා වක්‍රයේ පහළට ගමන් කරන්නේ. ඒක තමයි න්‍යාය. තේරුණාද? ඒතර මේ දෙන්න අතර තියෙන සම්බන්ධයේ ගණිතමය සම්බන්ධයක් තමයි ඔය තියෙන්නේ. ඒකට හේතුව තමයි විචල්්‍ය සාධකයේ අතිරේකයකින් වෙනස් කරද්දී මුළු ඵලදාවට එකතු වන අතිරේක ඵලදාව තමයි ආන්තික ඵලදාව. හැබැයි මේ ආන්තික ඵලදාව විදිහට එකතු වන ප්‍රමාණය විචල්්‍ය සාධක අතර බෙදිලා ගියපුවාමනේ සාමාන්‍ය ඵලදාවට එකතු වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ හින්දා සාමාන්‍ය ඵලදාවට එකතු වෙන ප්‍රමාණය ආන්තික ඵලදාවට වඩා අඩුයි. ඒකයි සාමාන්‍ය ඵලදා වක්‍රයේ වේගය අඩු වෙන්නේ ආන්තික ඵලදා වක්‍රයට වඩා. ඒක තමයි මම ওই සටහනේ කියලා දුන්නේ ඔයාලට. හරි. එතකොට පුතේ අද දවසට මම ඔප්පමණයි සාකච්ඡා කරන්නේ. මොකද ඊට වඩා කතා කළොත් ඔයාගේ ඔලු ගෙඩිය අවුල් යනවා. දැන් ඔයා මෙන්න මේ වැඩේ කරන්න ඕන. මොකද්ද දැම්මම අර ඇඳපු ප්‍රස්ථාර සටහන තියෙනවනේ පුතේ. ඒ ප්‍රස්ථාර සටහන ඇඳලා මිසක් නැගිටින්න එපා. ඒ ප්‍රස්ථාර සටහන ප්‍රස්ථාර කොලයක ඇඳලා ඔතන අලව ගන්න. අලවගෙන හරියට ලකුණු කරන්න නම් කරගන්න. ඊට පස්සේ ඔයා උගන්වපු දේවල් ටික මුල ඉඳලා ටික ආයෙත් පාඩම් කරන්න. ලබන සිකුරාදා තීරි පන්තියට සම්බන්ධ වෙනකොට ඒ ටික අනිවාර්යෙන් පාඩම් කරලා තියෙන්න ඕන. හරි.